සෑම දිනාටම තිරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ අපි මේ භාවනා වැඩසටහනේ පැවැත්වෙන ධර්ම සාකච්ඡා අවස්ථාවටයි අපි දැන් මේ වෙලාවේදී සූදානම් වී සිටින්නේ. මේ පින්වතුන්ට තිබෙන ප්‍රශ්න එහෙමත් අහන්න පුළුවන්. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් ඉදිරියේදී ඉතින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනා වූ ධර්ම කරුණු සියල්ලක්ම ඒකාන්තයෙන් ඉතාමත් හොඳින් වැටහේවා, අවබෝධ වේවා, තේරුම් ගන්නට ලැබේවා. ඒ වගේම නිවැරදිව තථාගත ධර්මයේ වටහා ගන්නට සෑම දිනාටම ශක්තිය ලැබේවා. ඒ සඳහා සිහියත් නුවණත් යෝනිසෝ මනසිකාර්යත් අවදි වේවා. සමාධිගත සිතකින් යුක්තව මේ දේශනාවල් තථාගතයන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාවල් වල අන්තර්ගතය කිසිම විකෘතියක් නැතුව නියමාකාරයෙන් යහපත්වම වැටහේවා. එය ඇසීම, ඒ වාගේම තේරුම් ගැනීම, ධාරණය කර ගැනීම, සත්‍යයනාව, මානසිකාරය සෑම දිනාටම නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම සඳහා පිළිවෙතක්, ප්‍රතිපදාවක්, මාර්ගයක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වාගේම විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී නැවත සිහිපත් කළ යුතුයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මාස 3ක් පමණ යන අවස්ථාවේදී රජගහනුවර සප්තක පරිණි ගුහාවේදී පැවැත් වූ ධර්ම සජ්ජායනාවට සහභාගී වූවා වූ ඒ මහරහතන් වහන්සේ නමක් වන කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරයේ ගෞරවය හිමි වේවා. අපි උන්වහන්සේලාට নমස්කාර කළ යුතුයි ධර්මයේ පිළිගස්වා. ඒ වගේම අනාගතයේ ඉතුරු කර තැබීම පිළිබඳව, ඒ වගේම අවුරුදු 100ක් පමණ කාලයක් ගියාට පස්සේ විශාලා මහනුවර වාලුකාරාමයේදී පැවැත්වුවා වූ දෙවැනි ධර්ම සජ්ජායනාවට ඉදිරිපත් වුණා වූ ඒ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ ප්‍රධාන 700ක් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පසු අවුරුදු 236ක් පමණ කාලයක් ගත වුණාට පස්සේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන 1000ක් මහරහතන් වහන්සේලා ඉදිරිපත් ඒ ධර්මයේ සුරක්ෂිත කොට සජ්ජායනා කළ තුන්වෙනි ධර්ම සජ්ජායනාව, ඒ පළවෙනි ධර්ම සජ්ජායනාවේදී වැඩ සිටියා වූ 500ක් රහතන් වහන්සේලාටත්, දෙවෙනි ධර්ම සජ්ජායනාවේදී ඉදිරිපත් කටයුතු කළා වූ 700ක් මහරහතන් වහන්සේලාටත්, තුන්වෙනි ධර්ම සජ්ජායනාවේදී ඉදිරිපත් කටයුතු කළා වූ 1000ක් මහරහතන් වහන්සේලාටත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී ලංකාද්වීපයේ මාතලේ අලු විහාරයේදී රැස්ව සිටියා වූ 500ක් මහරහතන් වහන්සේලා ඒ ආරක්ෂිත ධර්මය සුරක්ෂිතව පුස්කොළ පොත්වල ලියවුවා. ඒ ධර්මය ලේඛනාරූඪ කිරීම සඳහා ඉදිරිපත් කැපවීමෙන් කටයුතු කළා වූ ධර්මය ආරක්ෂා කරන්නට මහන්සි වුණා වූ ධර්මය ලිව්වා වූ ඒ මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය, ප්‍රණාමය හිමි වේවා. ඒ මහරහතන් වහන්සේලාගෙන් ඒ ආරක්ෂිතව පැවතිනා වූ ධර්මයක් තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා අදට අපිට ඉතුරු වෙලා තිබෙනා වූ මේ පොතපතේ තිබෙනා වූ ධර්මයේ ශ්‍රී ලාංකිකයන් හැටියට 1956 වර්ෂයේදී බුද්ධ ජයන්ති ඒ ත්‍රිපිටක ග්‍රන්ථ මණ්ඩලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සිංහලට පරිවර්තනය කළ සිංහලත් තිබෙනවා. විශේෂයෙන්ම මූලික ධර්මයේ වන්නා වූ පාළි දේශනාවක් තිබෙනවා. අපිට ඉතුරුව ඒ ස්වාමින් වහන්සේලාටත් අපගේ ගෞරව නමස්කාරය හිමි වේවා. ඒ වාගේම උන්වහන්සේලාට නමස්කාර කරමින් වන්දනා කරමින් තමයි අපි මේ ධර්ම සාකච්ඡාව පටන් ගන්නෙ. ඒ නිසා ඒ මහරහතන් වහන්සේලාගේ ඒ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිතව ආරක්ෂා කරගෙන පැමිණියා වූ ධර්මය අපිට හොඳින් තේරුම් ගන්නට ලැබේවා. ඒ වාගේම ඒ අටුවා සහිත අර්ථකථනයන් සහිත නිවැරදි ධර්මය, නිවැරදි අර්ථකථනයන් සහිතව ඒ ධර්මය අපිට තේරුම් අරගෙන සීල සමාධි ප්‍රඥාවන් වඩ아가න අපිට
උන්වහන්සේලා අවබෝධ කරගත්තා වූ සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනි. එසේ මෛත්‍රියෙන් ප්‍රාර්ථනා පිටුවාගෙන දැන් අපි මේ වෙලාවේදී ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වෙමු. පළමු කොටම নমස්කාරය කියලා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් අද මේ පින්වතුන්ට මේ මම පොඩි අතිරේක සූත්‍රයක් කියලා දෙන්නේ. මේකට කියන ලෝක සූත්‍රය කියලා. ලෝක සූත්‍රය ඒක අපේ මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන්නේ. සවැත් නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට දේශනා කරනවා. මේ සූත්‍රය කියනකොට මේ හොඳට අහුම්කම් දෙන්න වෙන වැඩ කරන්න එපා. සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණය මතක් කරන මේ සූත්‍ර දේශනාව මෙන්න මේ විදිහට කතාවක් කියනවා. ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ලෝකය අවබෝධ කරගත්තා. අபிසම්බුද්ධෝ කියන්නේ ලෝකේ සාක්ෂාත් කරා අවබෝධ කරගත්තා. ලෝකෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ලෝකය අවබෝධ කරගත්තා. ලෝකස්මා තථාගතෝ විසංයුත්තෝ. හොඳට මේ කැලී ටික මතක තියාගන්න. ඉස්සෙල්ලාම කරේ මොකද්ද? ලෝකය තේරුම් ගත්තා, ලෝකය අවබෝධ කරගත්තා. ලෝකස්මා තථාගතෝ විසංයුත්තෝ. තථාගතයන් වහන්සේ ලෝකයෙන් විසංයුත්තෝ කියලා කියන්නේ වෙන් වුණා. අයින් වුණා. ලෝකය අවබෝධ කරගත්තා, ඊට පස්සේ ලෝකයෙන් වෙන් වුණා, අයින් වුණා. සම්පූර්ණ අයින් වුණා. ලෝක සමුදයෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ලෝක සමුදය කියන්නේ ලෝකයේ ඇතිවෙන හේතුව අවබෝධ කරගත්තා. ලෝක සමුදයෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් ලෝකයේ හැදෙන හැටි හේතුව තේරුම් ගත්තා. ලෝක සමුදයෝ තථාගතස්ස පහීනෝ. ලෝකයේ හැදෙන හේතුව තථාගතයන් වහන්සේට ප්‍රහීන වුණා, නැති වෙලා, ඡේ වෙලා ගියා. දැන් කරුණු කීයද? 4යි. ලෝක නිරෝධෝ භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධෝ. මහණෙනි ලෝක නිරෝධය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා. ලෝක නිරෝධෝ තථාගතස්ස සච්චිකතෝ. ලෝක නිරෝධය තථාගතයන් වහන්සේට සාක්ෂාත් වෙලායි තියෙන්නේ. සාක්ෂාත් කරගත්තා. දැන් කීයද? 6යි. ලෝක නිරෝධය ගාමිනී පටිපදා භික්ඛවේ තථාගතේන අபிසම්බුද්ධා. මහණෙනි ලෝකයෙන් වෙනස් වෙලා, නිරුද්ධ වෙලා, අයින් වෙලා යන හැටි ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. ලෝක නිරෝධගාමිනී පටිපදා තථාගතස්ස භාවිතා. තථාගතයන් වහන්සේට ලෝකයේ නිරුද්ධ වී යන්නා වූ ඒ ප්‍රතිපදාව වැඩිලයි තියෙන්නේ, සම්පූර්ණයි. ආය මොකක්වත් නැහැ. කරුණු කීයක් තියෙනවද? 8යි. ලෝකයේ තේරුම් ගත්තා, ලෝකෙන් අයින් වුණා. ලෝකේ හැදෙන තාලේ තේරුම් ගත්තා, ඒක නැතුවා. ලෝකයෙන් නිරුද්ධ විලා යන නිරෝධයේ තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා, ඒ ලෝකයෙන් නිරුද්ධ වුණා. සාක්ෂාත් කරා නිරුද්ධ වුණා. අනිත් එක තමයි ඒ පිළිවෙත අවබෝධ කරගත්තා, පිළිවෙත වැඩුවා. දැන් ඔය එක කොටසක් මේක තේරුණාද? හරි. මේ විදිහට තව කතාවක් කියනවා. යං භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනිය වජාය. සදේව මනුස්සාය. මහණෙනි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සහිත මේ සදේව මනුස්ස ප්‍රජාවේ එක්කෙනෙක්වත් අතහැරලා නැහැ.
බ්‍රහ්මයෝ මාරයෝ එතකොට මේ ඔක්කොගෙම දෙවිය මනුස්ස ප්‍රජාව. දැන් අපි ප්‍රජාව කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයේ ටික විතරනේ. බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත මේ සත්ත්ව ප්‍රජාවේ යම්කිසි මිනිසෙක් හෝ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ සත්වයෙක් යම්කිසි දෙයක් දැකලා තියෙනවා, අහලා තිබෙනවා, ගඳ සුවඳ වශයෙන් විඳලා තිබෙනවා, ස්පර්ශ කරලා තිබෙනවා, හිතින් හිතලා තියෙනවා. කවුද? මේ දෙවියෝ, මිනිස්සයෝ, බ්‍රහ්මයෝ, ළඟ ඉන්න මාරයෝ, ශ්‍රමණයෝ ඔක්කොම මොන විදියකින් හරි දෙයක් දැකලා තියෙනවා. මනුස්ස ලෝකේ හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි මොනවා හරි දෙයක් අහලා තියෙනවා. මනුස්ස ලෝකේ හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි මොනවා හරි දෙයක් ස්පර්ශ කරලා තිබෙනවා. මනුස්ස ලෝකේ හරි, දිව්‍ය ලෝකේ හරි. එතකොට කොයි හරි තැනක බ්‍රහ්මයෙක් හෝ මනුස්සයෙක් හෝ දෙවියෙක් යම් කිසි දෙයක් හිතලා තියෙනවා. දැන් මේ ඔක්කොම ටික විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනස හිතලා හිතින් ගත්ත පරීක්ෂා කරපු හොයාගත්ත කල්පනා කළා වූ හිතින් සලකා ගත්තා වූ හොයලා මානසිකාරයේ පවත්වලා හොයාගත්ත යම් කිසි දෙයක් ඇද්ද තියනවාද ඊටු දෙයක් සබ්බන්තං ඒ සියල්ල සබ්බන්තං තථාගතේන අபிසම්බුද්ධං ඒ හිතපු කියපු දැකපු වහපු ගඳ සුවඳ විඳපු හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා කියලා කියනවා. දැන් තේරුණාද? තස්මා තථාගතෝති උච්චති. ඒක නිසා තථාගතයන් වහන්සේ කියලා කියනවා. තේරෙනවද? ඇයි තථාගතයන් වහන්සේ කියන්නේ? තථාගත කියලා කියන්නේ ඇයි? මේ මනුස්ස දිව්‍ය මාර බ්‍රහ්ම ප්‍රජාව සම්පූර්ණයෙන්ම දැකපු අහපු විඳපු හිතපු දෙයක් ඇද්ද ඒ සියලුම දේවල් අවබෝධ කරගත්ත නිසා කියනවා මොකද්ද? තථාගතෝ. තස්මා කියන්නේ මොකද්ද? ඒ නිසා. එමෙ නිසා තථාගතෝති උච්චති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? තථාගතයන් වහන්සේ කියලා ඔන්න ඒක කාරණයක්. දැන් තථාගතයන් වහන්සේ කියන්නේ එක කාරණයක් තේරුම් ගත්තනේ. දෙක යංච භික්කවේ රත්ත්‍ින් තථාගතෝ අபிසම්බුජ්ජති. යම්කිසි රාත්‍රියක යම්කිසි වෙලාවක බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු වුණා නම් මේක මේ ධර්මයේ තේරුම් ගත්තා නම් යංච රත්ත්‍ින් පරිනිබ්බායති. යම්කිසි රාත්‍රියක යම්කිසි වෙලාවක තථාගතයන් වහන්සේ පිරිනවන් පෑවනම් යම්කිසි වෙලාවක යම්කිසි රාත්‍රියක බුදුරජාණන් වහන්සේ බුදු වුණා නම් යම්කිසි රාත්‍රියක බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවා නම් යම් ඒතස්මින් අන්තරේ මේ කාලයේ අතර භාසති ලපති නිදිසති. යම්කිසි දෙයක් කිව්වා නම් ප්‍රකාශ කරා නම් ඉදිරිපත් කරා නම් කොයි කාලෙද? බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවයි පරිනිර්වාණයට පත්වෙච්ච වෙලාවයි අතර ඔය කාලේ දවල් හෝ උදේ හෝ හැන්දෑවේ හෝ රාත්‍රී මිනිස්යන්ට හෝ දෙවියන්ට හෝ බ්‍රහ්මයන්ට කොයි හරි තැනක භාසති ලපති නිද්දිසති ප්‍රකාශ කරා නම් කීවනම් ඉදිරිපත් කරා නම් සබ්බන්තං ඒ සියල්ල තතේව හෝති ඒ විදිහටම වෙනවා. ඒ විදිහට මේ කියපු විදිහටම සිද්ධ වෙනවා. සබ්බන්තං තතේව හෝති කියපු දේවල් සෑම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා. නෝ අඤ්ඤතා අනිත් විදිහකට නෙවෙයි. තස්මා තථාගතෝති උච්චති. ඒක නිසා කියනවා තථාගතයන් වහන්සේ කියලා. දැන් කරුණු දෙකයි. තව එකක් තියෙනවා. යථාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී. යම් කිසි විදිහකට බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ කියනවා නම් ඒ විදිහට තමයි වැඩ. ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. යතහකාරී තථාවාදී. යම් කිසි විදිහකට උන්වහන්සේ වැඩ කරනවා නම් ඒ විදිහට තමයි කියන්නේ. ඉති මෙසේ යතහවාදී තථාකාරී යතහකාරී තථාවාදී. මේ විදිහට බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් කියනවාද ඒ විදිහට කරනවා යම් කිසි දෙයක් කරනවාද ඒ විදිහට කියනවා. තස්මා තථාගතෝති උච්චති. ඒක නිසා උන්වහන්සේ තථාගතය කියලා කියනවා. දැන් තථාගත කියලා පාවිච්චි කරන්න කරුණු කීයක් තියෙනවද? 3යි. මතකයිනේ? හොඳට මතක තියාගන්න.
හතරවෙනි එක. සදේවකේ භික්කවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය. මේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මුන් සහිත බ්‍රාහ්මණ ප්‍රබ්‍රණය ශ්‍රමණ බ්‍රාහ්මයන් සහිත මේ දිව්‍ය මනුස්ස ප්‍රජාවේ තථාගතෝ අභිභූ අනභිභූතෝ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ සියල්ලම මේ කවදාකවත්ම අනභිභූතෝ කියලා කියන්නේ කිසිම කෙනෙකුට වාක්‍යයකින් හරි ක්‍රියාවකින් හරි ඉක්මව යන්න බෑ. අභිභූ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඉහළට ගිහිල්ලා තියෙන. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන් අතර මිනිසයන් අතර කිසිම කෙනෙකුට පහත් වෙන්නේ නැහැ. උන්වහන්සේ අවබෝධය නිසා බ්‍රහ්මයාටත් වඩා ඉහළින් දෙවියන්ටත් වඩා ඉහළින් මාරයාටත් වඩා ඉහළින් හැම කෙනාටම වඩා ඉහළින් ඉන්නේ. ඒක නිසා කියනවා අභිභූ කියලා. අභිභූ කියලා කියන්නේ ඊටාම ඉහළින් ඉන්නවා උන්වහන්සේට පහළින් තමයි අනිත් අය. අනභිභූතෝ කියලා කියන්නේ කිසිම කෙනෙකුට ඒ උන්වහන්සේ කියපු වචනයක් හරි ක්‍රියාවක් හරි අනිත් පැත්තේ ගසලා ආය ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා උන්වහන්සේ යටත් කරන්න බැරි කෙනෙක්. ඒක නිසා කියනවා අනභිභූත කියලා. අඤ්ඤදත්ව රසව අසවත්ති මේ මාරයන් 10 දෙනෙක් ආවත් ඒ වගේම මාරයන් 10 දෙනෙක් ආවත් ඒ වගේම මාරයා ඇවිල්ලා කොච්චර මහන්සි ගත්තත් කිසිම විදියකින් උන්වහන්සේ යටත් කරගන්න පුළුවන්කම ඒක නිසා කියනවා මොකද්ද කිසිම සත්වයකට මිනිසෙකුට බ්‍රහ්මයෙකුට යටත් කරගන්න බැරි කෙනෙක් වෙන නිසා තථාගතෝ තස්මා තථාගතෝ තුච්චති. ඒක නිසා කියනවා තථාගත කියලා. කරුණු හතරකින් තථාගතයන් වහන්සේ කියලා කියනවා. කරුණු හතරක් කිව්ව තථාගත කියන්නේ. පළවෙනි කාරණේ මොකද්ද? දෙවියන්, මරුන්, බ්‍රහ්මයන්, දිව්‍ය සත්ත්ව ප්‍රජාව අතර බුදුරජාණන් වහන්සේ ඒ සත්වයෝ යමක් දැකලා, හිතලා, අහලා, ස්පර්ශ කළා, විඳලා, හොයාගෙන පරීක්ෂා කරලා ඔය විද්‍යාව එහෙම තියෙන්නේ. ඌවත් අයිති, ගණිතෙත් අයිති. කෙමිස්ට්‍රි අයිතිද නැද්ද? කෙමිස්ට්‍රිත් අයිති. මේ පළවෙනි කාරණා හතරක් තියෙනවා. අතීතය හෝ වර්තමානය හෝ කොයියම් කාලයක දෙවියෝ බ්‍රහ්මයෝ මාරයෝ යම්කිසි විද්‍යාඥයෝ පරීක්ෂා කරලා හිතලා හිතින් ධානයගත කරලා 이르දි බලපාලා මොන විදිහකින් හරි හිතලා හොයාගෙන පරීක්ෂා කරලා නැත්නම් මේ දැකලා කියලා මොන විදිහකින් හරි දැනගන්න තියෙන ඉන්ද්‍රිය 6යි මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස. ඔය 6ෙන්ම දැනගත්ත දෙයක් හොයාගත්ත දෙයක් පරීක්ෂා කරපු දෙයක් ඩිස්කවරි සර්වමය තියෙනවා නම් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒක නිසා කියනවා තථාගත. ඒ නිසා තථාගත කියන දෙවෙනි කාරණය තමයි යම්කිසි වෙලාවක යම්කිසි රාත්‍රියක බුදුරජාණන් වහන්සේ බුදු වුණාද යම්කිසි රාත්‍රියක පිරිනුවම් පෑවාද ඒ අතර කාලය තුල යම්කිසි දෙයක් ප්‍රකාශ කළාද කීවාද ඉදිරිපත් කළාද ඒ කියපු දේවල් සියල්ලක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා වෙන විදිහකට නෙවෙයි. ඒක නිසා තථාගතයි. 3 යම් ආකාරයකටද කියන්නේ ඒ විදිහට කරනවා යම් විදිහට කරන්නේ ඒ විදිහට කරනවා. ඒක නිසා තථාගත කියලා කියනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ කිසිම කෙනෙකුට යටත් කරන්න බෑ. අනභිභූතයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ තථාගත කියලා කියනවා. දැන් තේරුණාද තථාගත කියන්නේ හේතුව? ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තමයි අපි මේ කියන්නේ. ඒ තථාගතයන් වහන්සේගේ බණ තමයි මේ කොළ ගහගෙන සාකච්ඡා කරගෙන බණ කියාගෙන මේ ඉදිරිපත් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අපි යම්කිසි දෙයක් හොයනවා නම් කියනවා නම් මේ ත්‍රිපිටක ධර්මයේ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ රැක්කේ කවුද? රාතන් වහන්සේලා ඉදිරිපත් වෙලා රැකලා කටපාඩම් කරලා ගෝල බාලයන්ට කියලා දීලා පරිස්සම් කරලා පොතපත ලියලා තියලා උන්වහන්සේලා පිරිනවම් පෑවා. දැන් අපිට මේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරන්නට ගෞරවනීය උන්වහන්සේගේ ශ්‍රාවක ස්වාමින් වහන්සේලා ශ්‍රාවකයෝ වැඩි.
ඒක නිසා අපි මේ සාකච්ඡා කරන්නේ අහන්නේ හිතන්නේ කියන්නේ ඒ උන්වහන්සේලාගේ પરම්පරාවේ රැකලා දීපුන. ඒක නිසා අපිට සැකයක් නැහැ. මට නම් එහෙම සැකයක් නැහැ. ඒ අතීතයේ ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ પરම්පරාවේ ඒ සූත්‍ර, ඒ විනය, අභිධර්ම, ඒ වගේම ඒකී අර්ථකථනයන් ඒවා සියල්ලක්ම පිළිවෙලකට අවුල් නොවි තියෙන්න හොඳට පෙළගස්සලා තිබෙනවා. ඒව තමයි අපි කියවන්නේ, ඉගෙන ගන්නේ, භාෂාවත් ඉගෙනගෙන ඒවත් හොඳට පිළිවෙලකට ක්‍රමානුකූලව ඉඳගෙන එහෙන් මෙහෙන් යන්නේ නැතුව මම අත්ත වශයෙන්ම මේ සූත්‍රය ගත්තේ ඇයි අපි තථාගත කියන වචනේ පාවිච්චි කරන්නේ? ඇයි තථාගත ධර්මයේ කියලා අපි ගරු කරන්නේ? මෙන්න මේ කාරණේ නිසා. ඒක නිසා අපි මේ හිතන්නේ කියන්නේ අහන්නේ දැනගන්නේ ඉගෙනගන්නේ අනුගමනය කරන්න උත්සාහ කරන්නේ මොන ධර්මයේද? ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය. කිසිම කෙනෙකුට ඉක්මවන්න බෑ. ඒක නිසා අපි මේ ධර්මය හොඳට පිළිවෙලට ඉදිරි කරලා ඉගෙන ගන්න යුතුයි. දැන් තේරුණාද?